අපි එහෙනම් ඊළඟ පාඩම් කොටසට යන්න හදන්නේ. ඊළඟ මාතෘකාව වෘත චලිතය. වෘත චලිතය. වෘත චලිතය. හරි. පොඩ අපි කරපු දේවල් මතක් කරගෙන ඉමු. අපි මුලින් කතා කරා කැරකෙන ඕන වස්තුවක චලිතයට කියන්න පුළුවන් පොදු නමක් තමයි කෝණික චලිතය කියලා. කෝණික චලිතය. කවුරු හරි කැරකෙනවා නම් කැරකෙන ඕන කෙනෙක්ගේ චලිතේ කෝණික චලිතය කියලා කිව්වා. මේ කෝණික චලිතය ඊට පස්සේ ආකාර දෙකකට බෙදන්න පුළුවන් කියලා කතා කරා. එකක් තමයි භ්‍රමණ චලිතය rotational motion, අනික තමයි වෘත චලිතය circular motion. මෙන්න මේ විදිහට කැරකෙන ඕන වස්තුවක චලිතය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. දැන් මේකෙත් කතා කරා මොකද්ද භ්‍රමණ චලිතයක් කියලා කියන්නේ. කිසියම් වස්තුවක් තමා හරහා යන අක්ෂයක් වටේ කැරකෙනවා නම් ඒක භ්‍රමණ චලිතයක්. පෘථිවිය සියාක්ෂය වටා කැරකීම භ්‍රමණ චලිතයක්. ග්‍රැම්ෆෝන් තැටියක් කැරකවීම භ්‍රමණ චලිතයක්. වාහනයක රෝදය කැරකීම භ්‍රමණ චලිතයක්. මෙන්න මේ විදිහට කිසියම් වස්තුවක් තියෙනවා මේ වස්තුව කැරකෙන්නේ තමා හරහා යන මේ වගේ අක්ෂයක් වටේ. කිසියම් වස්තුවක් තමා හරහා යන අක්ෂයක් වටේ කැරකෙනවා. තව තමයි උදාහරණයක් ෆෑන් එකක්. ෆෑන් එකක් කැරකෙන්නේ තමා හරහා යන අක්ෂයක් වටේ. එවැනි වස්තුවක චලිතයට අපි කියන්නේ භ්‍රමණ චලිතයක් කියලා. දැන් වෘත චලිතය කියලා කියන්නේ කැරකෙන කෙනෙක්ගේ චලිතය තමයි. හැබැයි මේ වෘත චලිතය කියන කෙනා කැරකෙන්නේ තමාට පරිබාහිරින් තියෙන අක්ෂයක් වටේ. මේ වගේ. තමාට පරිබාහිරින් තියෙන අක්ෂයක් වටේ මෙන්න මෙහෙම කැරකෙනවා නම් අපි මේක තමයි කියන්නේ වෘත චලිතයක් කියලා. ඒ වෘත චලිතයක් කියන්නේ මොකක්ද කියන එක විශේෂයෙන් කියා දෙන්න දෙයක් නැහැ. කිසියම් වස්තුවක් තමාට පරිබාහිරව පිහිටි ලක්ෂයක් වටා කැරකෙන්නේ නම් එය සිදු කරන්නේ වෘත චලිතයක්. උදාහරණයක් තමයි සූර්යයා වටා පෘථුවිය කරකැවෙනවා. අපට ඕනනම් තාම පුළුවන් බෝලයකට තන්තුවක් ගැට ගහලා ටෙනිස් බෝලයකට හරි මොකටද හරි තන්තුවක් ගැට ගහලා මේ තන්තුව භාවිතා කරලා මේ ටෙනිස් බෝලේ කරකවන්න පුළුවන්. කොහොම? මෙන්න මෙතනින් අත අල්ලගෙන ටෙනිස් බෝලේ කරකවන්න පුළුවන්. එතකොට මේ බෝලය සිද්ධ කරන චලිතය වෘත චලිතයක්. අපි ගත්තොත් එහෙම සූර්යයා වටා පෘථුවිය ඉලිප්සාකාර පතයක යනවා. නමුත් අපි ඒලල් මට්ටමේදී වෘත්තාකාරයි කියලා ගන්නවා. සූර්යයා වටා පෘථුවිය වෘත්තාකාර පතයක ගමන් කරනවා. ඇත්තට යන ඉලිප්සාකාර පතයක අපි ඒලල් මට්ටමේක වෘත්තාකාරයි කියලා ගන්නවා. එතන මෙතන පෘථුවියේ චලිතය වෘත චලිතයක්. මේ වගේම තමයි වාහනයක් වංගු පාරක යදී මම උඩින් බලන රූපය අඳින්නේ. මෙම කාර් එකක් වංගුවක යනකොට මේ කාර්යයක් කියලා හිතන්න. හරි කාර්යයක් කියලා හිතන්න. මේ කාර් එකක් වංගුව ගමන් කරනකොට මේ වාහනේ කැරකෙනවා. එතන මේ ගමන් කරන වංගුවේ කේන්ද්‍රයේ තියෙන මේ වගේ තැනක. එතන මේ වාහනය කෝණික චලිතයක් සිද්ධ කරනවා. මේ වාහනයට පරිබාහිර පිහිටි අක්ෂයක් වටේ. මෙන්න මෙවැනි අක්ෂයක් වටේ වාහනේ කැරකෙනවා. එතකොට මේ වාහනේ සිද්ධ කරන්නේ වෘත චලිතයක්. ඔන්න මූලික වෘත චලිතය කියන දේ. කිසියම් වස්තුවක් තමාට පරිබාහිරින් පිහිටි අක්ෂයක් වටා කැරකෙනවා නම් එතනදී සිද්ධ වෙන චලිතය වෘත චලිතයක්. ලියන්න මෙහෙම සටහනක්. කිසියම් වස්තුවක් තමාට පරිබාහිරව පිහිටි අක්ෂයක් වටා කරකැවෙන්නේ නම් කිසියම් වස්තුවක් තමාට පරිබාහිරව පිහිටි අක්ෂයක් වටා කරකැවෙන්නේ නම් එම වස්තුව වෘත චලිතයක යෙදෙන්නේ යයි කියනු ලැබේ. එම වස්තුව වෘත චලිතයක යෙදෙන්නේ යයි කියනු ලැබේ. උදාහරණ කියලා ලියා ගන්න. සූර්යයා වටා පෘථුවියේ චලිතය. සූර්යයා වටා පෘථුවියේ චලිතය. තන්තුවකට ගැට ගැසූ ටෙනිස් බෝලයක් සිදු කරන චලිතය. තන්තුවකට ගැට ගැසූ ටෙනිස් බෝලයක් සිදු කරන චලිතය.
වංගු සහිත මාර්ගයක ගමන් වංගුවක් නැත වංගුවක ගමන් කරන මෝටර් රථයක චලිතය. වංගුවක ගමන් කරන මෝටර් රථයක චලිතය. හරි. මේ වෘත චලිත පාඩමේ ඇත්තටම එක සිද්ධාන්තයේ තියෙන්නේ. සිද්ධාන්ත දෙකක් කියලා කියන්න පුළුවන් නම් ඇත්තටම එකයි තියෙන්නේ කේන්ද්‍ර අභිසාරී බලය කියලා දෙයක් විතරයි තියෙන්නේ. ඒකට අදාළ භාවිත සෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට වැදගත් වෙනවා භ්‍රමණ චලිතය අපි ඉගෙන ගත්ත කරුණු. මම නිසා භ්‍රමණ චලිතය ඉගෙන ගත්ත කරුණු වේගෙන් මතක් කරගෙන යනවා. හරි. හිතන්න මේ වගේ වස්තුවක්. මේ වගේ වස්තුවක් මම මේ කෝණික චලිතය, භ්‍රමණ චලිතය, වෘත චලිතය ඔය ඕන එකට ගැලපෙන පොදු තියරි ටික කියා දෙන්න. හරි. කෝණික චලිතය කියන්නේ කොහොමද දෙන්නගේ පොදු නම. හිතන්න මේ වගේ අරය ආර්වන වෘත්තාකාර පතයක මේ අංශුව ගමන් කරන ලෑස්ති කියලා. එතන මේ අංශුව ආරම්භයේදී ඉන්නේ මෙතන. ඩෙල්ටා t කාලයකදී මේ වගේ තැනකට හැරිලා එනවා කියලා හිතන්න. ඩෙල්ටා t කාලයකදී මෙන්න මේ වගේ තැනකට හැරිලා එනවා. එතකොට මේ වස්තුව හැරිච්ච කිසියම් කෝණයක් තියෙනවා. මේ වස්තුව කරකැවුණු කිසියම් කෝණයක් තියෙනවා. කිසියම් කාලයකදී වස්තුවක් කරකැවෙන කිසියම් කෝණයක් තියෙනවා. ෆෑන් එකේ තටුවක් ගත්තොත් තත්පරයකදී කොච්චර කෝණයක් කැරකුණාද කියලා අපිට බලන්න පුළුවන්. ඔය වගේ කිසියම් වස්තුවක් කරකැවුණු මේ ඩෙල්ටා තීටා කියන කෝණයට අපි කියන්නේ කෝණික විස්ථාපනය කියලා. කෝණික විස්ථාපනය. කිසියම් කාලයකදී වස්තුවක් කරකැවුණු කෝණය. දැන් මේ වගේ කරකැවෙන වස්තුවක් ගත්තොත් කරකැවෙන වේගයක් තියෙනවනේ. ෆෑන් එකක් ගත්තාට පේනවා ෆෑන් එකේ කැරකෙන වේගයක් තියෙනවා. ෆෑන් එක අර 1 2 3 කියලා ලෙවල් 3ක් තිබ්බොත් එකට දාලා තිබ්බට පස්සේ කැරකෙන අඩු වේගයකින් 3 දැම්මොත් වැඩි වේගයෙන් කැරකෙනවා. කැරකෙන වේගයක් තියෙනවා. මේ කැරකෙන වේගය අපි කියන්නේ කෝණික ප්‍රවේගය එක සංකේතවත් කරන්නේ ඔමෙගා කියන අක්ෂරයකින්. ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය, කැරකෙන වේගය. අපි රේඛීය ප්‍රවේගය නැත්නම් ප්‍රවේගයක් දක්වන්නේ විස්ථාපනයේ බෙදීම කාලයෙන්. ඒ වගේම කෝණික ප්‍රවේගය ඔමෙගා ලබා ගන්නේ කෝණික විස්ථාපනය කාලයෙන් බෙදලා. ඔය කරුණු දන්නවා. මම මේ වේගෙන් මතක් කරන් යන්නේ අත්‍යවශ්‍ය කරුණු ටික. ඊට පස්සේ තව රාශියක් තිබුණා F කියලා. F කියලා කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. මේ භ්‍රමණ සංඛ්‍යාතය කියන එකේ අර්ථය තමයි තත්පරයකට කරකැවෙන වටගාන. හිතන මේ වස්තුව එක තත්පරයකදී වට 10ක් කරකුණොත් අපි කියන්නේ මෙයාගේ සංඛ්‍යාතය 10යි. මෙයා තත්පරයකට කරකෙන්නේ වට භාගයක් නම් එයාගේ සංඛ්‍යාතයේ තත්පරයට වට භාගයයි. සංඛ්‍යාතය කියන්නේ තත්පරයට කරකැවෙන වට ගණන. තත්පරයට කැරකෙන වට ගණන. ඔක තමයි සංඛ්‍යාතය කියන්නේ. ඉතින් මේ සංඛ්‍යාතය සඳහා සූත්‍රයක් හදාගෙන තිනවා කෝණික ප්‍රවේගයත් එක්ක ඔමෙගා සමානයි 2πf. ඉතින් මේ ඔමෙගා සමානයි 2πf කියලා මතක තියාගත්තා නම් f දුන්නොත් ඔමෙගා හොයන්න පුළුවන්, ඔමෙගා දුන්නොත් f හොයාගන්න පුළුවන්. සංඛ්‍යාතය කියන්නේ එක තත්පරයකට කොච්චර වට ගාණක් කැරකෙනවද කියන එක. මේ සූත්‍ර ලබා ගන්න විදිහ මම මතක් කරන්න යන්නේ ප්‍රතිඵල විතරයි මතක් කරන්නේ. තව රාශියක් තිබුණා කැපිටල් T වලින් ආවර්ත කාලය. කාලාවර්තය කියලාත් කියනවා. මේ ආවර්ත කාලය කියන්නේ එක් වටයක් යාමට ගතවන කාලය. එක් වටයක් යාමට ගතවන කාලය. එක වටයක් කැරකෙන කොච්චරක් යනවද? හිතන්න මේ වස්තුවට එක වටයක් කැරකෙන තත්පර 3ක් ගියොත් අපි කියන්නේ මෙයාගේ ආවර්ත කාලය තත්පර 3යි. එක වටයක් කැරකෙන යන්නේ තත්පර 5න් එකයි නම් මෙයාගේ ආවර්ත කාලය තත්පරේ 5න් එකයි. ආවර්ත කාලය කියන්නේ එක වටයක් යන්න ගතවන කාලය. ඉතින් මෙන්න මේ ආවර්ත කාලය සඳහා සමීකරණයක් හදාගත්තා. t සමානයි ආවර්ත කාලය සමානයි 2π බෙදීම ඔමෙගා කියලා. t සමානයි 2π බෙදීම ඔමෙගා කියලා ආවර්ත කාලය සඳහා සමීකරණයක් තියෙනවා. මේ විදිහටම සංඛ්‍යාතය සහ ආවර්ත කාලය අතර සම්බන්ධිකුත් තියෙනවා. ආවර්ත කාලය සමාන වෙන්නේ සංඛ්‍යාතයේ පරස්පරයට. ආවර්ත කාලය සමාන වෙන්නේ සංඛ්‍යාතයේ පරස්පරයට. මේට අමතරව තව වැදගත් ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ වගේ කිසියම් වස්තුවක් කරකැවෙනකොට කරකැවෙන වේගයක් තියෙනවනේ කෝණික ප්‍රවේගය.
මෙයාට කරකැවෙන වේගයට අමතරව සෑම මොහොතකදීම යම්කිසි රේඛීය ප්‍රවේගයකුත් තියෙනවා. ඔන්න ඔය කියන රේඛීය ප්‍රවේගය තියෙන්නේ මේ වස්තුව ගමන් කරන වෘත්තාකාර පතයට අඳින ස්පර්ශකයේ දිගේ. කිසියම් වස්තුවක් මේ වගේ වෘතයක යනකොට මේ වස්තුව ගමන් කරන වෘතයට අඳින නැත්නම් පරිධියට අඳින ස්පර්ශකයේ දිගේ ඒ ඔස්සේ කිසියම් ප්‍රවේගයක් තියෙනවා. අපි යන්නේ ප්‍රවේගයට කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය කියලා. ස්පර්ශීය ප්‍රවේගය ගමන් පතේට ස්පර්ශක හින්දා. මේ ස්පර්ශීය ප්‍රවේගය ලබා ගන්න සමීකරණයක් තියෙනවා v සමානයි r ඔමෙගා කියලා. මේ ඔක්කොම අපි භ්‍රමණ චලිතයේ පාඩමේදී සාකච්ඡා කරපු දේවල්. වස්තුවක් වෘත්තාකාර පතේ ගමන් කරනකොට සෑම මොහොතකම දැන් මෙයා මෙතන ඉන්නකොට මෙතනදි මෙයාට ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මෙහෙම. මේ වස්තුව මේ වගේ තැනකට ආවොත් ඒතර ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ විදිහට. මේ වගේ තැනක වස්තුව හිටියොත් මෙහෙම. අර ස්පර්ශීය ප්‍රවේගයේ තියෙන හැම මොහොතකම වස්තුව ඉන්න ස්ථානයට අදාළව පරිධි ස්පර්ශකයේ දිගේ. එතන මේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේ වස්තුවේ ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙනවානේ. මේ වස්තුවේ රේඛීය ප්‍රවේගයක් තියෙනවා ස්පර්ශීය ප්‍රවේගය. මේ වස්තුවේ රේඛීය ප්‍රවේගය හැමතිස්සෙම වෙනස් වෙනවා. මොකද ප්‍රවේගය ගත්තොතින් ප්‍රවේගය දෛශිකයක්. ඒතර ප්‍රවේගය ගැන කතා කරද්දී එයාගේ විශාලත්වය වගේම දිශාවත් වැදගත්. යම් කිසි ප්‍රවේගයක විශාලත්වය වෙනස් වුණොත් අපි කියනවා ප්‍රවේගය වෙනස් වෙනවා කියලා. විශාලත්වය වෙනස් වෙන්නේ නැතුව දිශාව වෙනස් වුණත් එයාට ප්‍රවේගය වෙනස් වෙනවා කියලා කියනවා. දැන් මෙතනදී හිතන මේ ස්පර්ශීය ප්‍රවේගය 20ක් කියලා හිතන්නකෝ. මෙතනදී ස්පර්ශීය ප්‍රවේගය හරියටම සිරස තිබුණාට මෙතන ස්පර්ශීය ප්‍රවේගය මෙම ආනතව 20ම තමයි. විශාලත්වය නියතව තිබුණත් දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. මම සාකච්ඡා කරපු කරුණ මේ සාරාංශගතව ඉක්මනට කියනවා. මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වන හැම මොහොතකදීම ත්වරණයක් තියෙන්න ඕනේ. ත්වරණය කියන්නේම ප්‍රවේගය වෙනස් වන සීගතාවය. ප්‍රවේගය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් දිශාව වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් විශාලත්වය සහ දිශාව දෙකම වෙනස් වෙන්න පුළුවන්. මොනියම් හෝ ක්‍රමයකින් ප්‍රවේගයට වෙනස්කමක් සිද්ධ වෙනවා නම් කාලයත් එක්ක එහෙනම් අපි කියන යාට ත්වරණයක් තියෙනවා කියලා. මේ අනුව මේ වස්තුවට හැමතිස්සෙම ප්‍රවේගයේ වෙනස් වීමක් තිබෙනවනේ. හැමතිස්සෙම ප්‍රවේගය වෙනස් වීමක් තියෙනවා නම් මේ වස්තුවේ මේ ප්‍රවේග වෙනස් වීමට අදාළ ත්වරණයක් තියෙන්න ඕනේ. ගණිතමය වශයෙන් මේ ත්වරණය පිළිබඳව හොයලා බැලුවොත් මේ වස්තුවේ මෙතනදී තිබෙන ප්‍රවේගය තව සුළු මොහොතකදී මෙහෙම වෙනවා මේ. මෙතන මෙහෙම තියෙනවා තව සුළු මොහොතකදී මෙහෙම. යම්කිසි මොහොතකදී ස්පර්ශීය ප්‍රවේග වෙනස් වීම නිසා හටගන්න ත්වරණය මෙන්න මේ වස්තුව ගමන් කරන වෘතයේ කේන්ද්‍රය දෙසට වන්නට තිබෙනවා කියලා හොයාගන්න. අපිට ගණිතයෙන් පෙන්වන්න පුළුවන්. මේ වස්තුව මෙතන හිටියොත් ඔය කියන ත්වරණය තියෙන්නේ මෙහෙම. මේ වස්තුව මෙතන හිටියොත් ඒ ත්වරණ තියෙන්නේ මෙහෙම. මෙතන හිටියොත් ඔය ත්වරණ තියෙන්නේ මෙහෙම. ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වීම හේතුවෙන් ත්වරණයක් තියෙන්න ඕනේ. එම ත්වරණය පවතින්නේ වස්තුව යම් මොහොතක ඉන්නකොට වස්තුව ගමන් කරන වෘතයේ කේන්ද්‍රය දෙසට වන්නට. කේන්ද්‍රය දෙසට යමු වූ ත්වරණ නිසා අපි ඒකට කියනවා කේන්ද්‍රාභිසාරී ත්වරණය නැත්නම් අරිය ත්වරණය කියලාත් කිව්වා. රේඩියල් ඇක්සලරේෂන් කියන්නේ AR කියලා සංකේතවත් කරනවා. එතන වෘත්ත චලිතයක අපට ගණන් හදන්න විශේෂයෙන් වැදගත් වෙන ওই කාරණේ. මේ කාරණේත් භ්‍රමණ චලිත පාඩමේ කියා දීපුවා. කිසියම් වස්තුවක් වෘත්තයක චලිත වෙනකොට එයාගේ ස්පර්ශීය ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. අන්නේ ප්‍රවේග වෙනස් වීම නිසා ත්වරණයක් තියෙන්න ඕනේ. ගණිතමය සමීකරණ වලින් පෙන්වන්න පුළුවන් ඔය ත්වරණය සෑම විටම වෘත කේන්ද්‍රයේ දෙසට යොමු වී තිබෙනවා කියලා. වෘත කේන්ද්‍රයේ දෙසට යොමු වන ත්වරණයක් තිබෙන නිසා මේ වස්තුවට කේන්ද්‍රාභිසාරී ත්වරණයක් තියෙනවා කියලා අපි කියනවා. එන ලියාගෙන මාතෘකාවක් කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය. මේ අපි කතා කරපුවම තමයි
නමුත් ওই තියරිය නැවත අපි කතා කරමු. කේන්ද්‍රාභිසාරී ත්වරණේ ඇලයිරක් ගහලා ලියා ගන්න අරීය ත්වරණය. අරීය ත්වරණය වරහන් අස්සේ ලියා ගන්න AR කියලා. රේඩියල් ඇක්සලරේෂන් කියලා කියනවා. හරි මෙන්න මේ රූපය ඇඳ ගන්න. ඔය රූපය ඇඳ ගන්නකෝ. අර මම කිව්ව කාරණේ ටේ ඊතල ගොඩක් වැඩි ඕනනම් ඔච්චර ගොඩක් ඕනේ නැද්ද? වස්තු 4 පාරක් ඇඳගත්තා නම් ඒත් ඇති. අවශ්‍ය නම් 4 පාරක් අපි ඇඳගමුකෝ. හරි. ගොඩාක් ඕනේ නැහැ. රූපෙක ඇත වෙනව නැත්තම්. අපි 4 පාරක් විතරක් ඇඳගමු. මේ වගේ රූපයක් ඇඳ ගන්නකෝ. හරි යන්න. ඔය රූපය ඇඳ ගන්න. කොහොමද ගන්න? වස්තුවක් වෘත චලිතයක නියැලෙන විට එහි ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් නොවුවත් අවශ්‍ය නම් වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙන්නත් පුළුවන්. හරි. අපේ සිලබස් එකේ තියෙන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කැරකෙන වස්තුවක් ගැන කතා කරන්න. ඒ හින්දා අපට ලොකු ප්‍රශ්නයක් නැහැ. වස්තුවේ ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් නොවුවත් මොහොතින් මොහොත දිශාව වෙනස් වේ. මොහොතින් මොහොත දිශාව වෙනස් වේ. එනම් ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වේ. එනම් ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වේ. එනම් ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වේ. මේ නිසා ත්වරණයක් වස්තුවට හිමි විය යුතුය. මේ නිසා වස්තුවට ත්වරණයක් හිමි විය යුතුය. එම ත්වරණය සෑම විටම වෘතයේ කේන්ද්‍රය දෙසට යොමු වන්නට පවතී. එම ත්වරණය සෑම විටම වෘතයේ කේන්ද්‍රය දෙසට යොමු වන්නට පවතී. එබැවින් එම ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය වශයෙන් හඳුන්වයි. එබැවින් එම ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය වශයෙන් හඳුන්වයි. හරි.
දැන් මේ කේන්ද්‍රාභිසාරීත්වරණ ප්‍රතිඵලය ඔප්පු කරන්න කියලා සිලබස් එකේ නැහැ. නමුත් මම මේ පාඩමේ විතර ඔප්පු කරන්නම්. මේ ඔප්පු කිරීමට දැනගන්න ඕනේ පොඩි කරුණු දෙකක් මම මතක් කරලා ඉන්නම්. ඒතර ලේසි. හරි. හිතන සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා කියලා. හිතන්න මෙන්න මේ පාදයේ x දිගකින් යුක්තයි මේ පාද x දිගකින් යුක්තයි. මෙන්න මෙතන තිබෙන කෝණය 2 θ කියලා හිතන්නකෝ. සමද්විපාද ත්‍රිකෝණයක් තියෙන ඔය විදිහට. මේ පාදේ x නම් මේ පාදේ x නම් මට මෙන්න මේ පාදේ දිග හොයා ගන්න ඕනේ. මම ඒ සඳහා මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් මෙන්න මේ රේඛාවේ හරි මැද්දට රේඛාවක් අඳිනවා. එහෙම ඇඳලා පස්සේ ඕක ලම්බක වෙනවා කියලාත් අපිට ජ්‍යාමිතියෙන් පෙන්වන්න පුළුවන්. සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා සමාන පාද දෙකේ දිග x. මේ සමාන පාද දෙක අතර කෝණය 2 θ. එතන ශීර්ෂ ඉඳන් තුන්වෙනි පාදෙට මම තුන්වෙනි පාදේ හරි මැද්දට රේඛාවක් අඳිනවා. ඒ රේඛාව ලම්බක වෙනවා කියලාත් අපිට ඕලෙවල් පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. දැන් එතකොට මෙන්න මේ රේඛාව විසින් මෙන්න මේ කෝණයත් හරියටම දෙකට බෙදෙනවා. එතන මේ කෝණය 2 θ නම් මෙන්න මෙතන කෝණය θ වෙනවා මෙතන කෝණය θ වෙනවා. දැන් මේ එක ත්‍රිකෝණයක් දිහා බැලුවොත් මේ ත්‍රිකෝණේ කර්ණය දන්නව x කියලා මෙන්න මේ කෝණය දන්නවා θ. එහෙනම් මෙන්න මේ සම්මුඛ පාදයේ දිග අපට ලියන්න පුළුවන් x sin θ. x sin θ. ඔය විදිහටම මේ පාදය x දිගයි හරි පැහැදිලිනේ. මේ පාදය x දිගයි මේ කෝණය θ නම් මෙන්න මේ දිග වෙන්නේ විභේදනයෙන් x sin θ. ඒ කියන්නේ මේ තුන්වෙනි පාද දිග මම AB කියලා ගත්තොත් ඔය AB කියන රේඛාවේ දිග 2x sin θ කියලා ගන්න පුළුවන්. හරි 2x sin θ. එතන 2 x කියන්නේ එක පාදයක දිග θ කියන්නේ සමාන පාද දෙක අතර කෝණය දෙකට බෙදුවට පස්සේ තිබෙන අගය. උදාහරණයක් ගත්තොත් එහෙනම් මේ වගේ හිතන්න සෙන්ටිමීටර 5ක් දිග අංශක 60කින් මේ දෙන්න අතර ආනත ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ පාදය 2 x කියන්නේ 5යි sin θ. θ කියන්නේ මෙන්න මේ කෝණයේ භාගය 60 බෙදීම 2යි. දෙවරක් 5 10යි sin 30 භාගයයි සෙනවිට 5යි. හරි. ඔන්නම හොයන්න පුළුවන්. මේට අමතරව තවත් දැනගන්න ඕනේ දෙයක් දැන් මම මේක අපේ ඔප්පු කිරීමේ එක ඕනි වෙනවා. ඒ නිසා මම ටග් ගාලා කියා දුන්නා. ඒතර මේ වගේ රූපයක් දැක්ක ගමන් එක පාර මේ රේඛාවේ දිග කෝකද කියලා ලියන්න පුළුවන්. තව වැදගත් ප්‍රතිඵලයක් තමයි මේකත් මුල් දවස්වල පාඩම් වල කියා දීලා තියෙනවා. මුල් දවස්වල. ඒ කියන්නේ පන්තියට මුල් කාලේ කරනෝනේ ත්‍රිකෝණමිතිය මතක දැනුමට. මෙන්න මේකේදී උගන්වනවා රේඩියන් වලින් මැනපු කෝණයක් ගත්තොත් හරි. රේඩියන් වලින් මනින ලද තීටා කෝණයක්. එතන මේක අංශක නෙමෙයි රේඩියන් හරි. ඊතා කුඩා නම් ඒ කියන්නේ ඒ කෝණේ මැල්ලා තියෙන රේඩියන් වලින් වෙන්න ඕනි. ඒ කෝණේ ඊතා කුඩයි. මේ ඊතා කුඩයි කියන්නේ සාමාන්‍යයෙන් අංශක 4කට කුඩයි. අංශක 4කට අදාළ කිසියම් රේඩියන් අගයක් තියෙනවානේ. අන්න ඊටත් වඩා කුඩයි නම් අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. එවැනි ඊතා කුඩා කෝණයක sin අගය අදාළ කෝණයේ රේඩියන් අගයට සමානයි කියලා. අංශක අගයට නෙමෙයි සමාන වෙන්නේ. දැන් මම කියවන අංශක 4 කියලා. sin අංශක 3 සමානයි 3 වෙනව නෙමෙයි හරි. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. sin අංශක 3ට අදාළ රේඩියන් අගයක් හොයන්න පුළුවන්. ඊට අදාළ sin අගය එම රේඩියන් අගයටම සමාන වෙනවා. ඒත් මේ කාරණේ අපිට හම්බ වෙලා තියෙනවා මුල් දවස්වල උගන්ලා තියෙනවා මේ කාරණේ. කිසියම් කෝණයක් ඊතා කුඩයි නම් එම කෝණයේ රේඩියන් වලින් මැන්නම එවැනි ඊතා කුඩා කෝණයක sin අගය රේඩියන් අගයට සමානයි කියන එක. හරි. ඊට නොයි කාරණාව අපට වැදගත් වෙනවා මේ ප්‍රතිඵලය ඔප්පු කරන්න යන්න. මේ ප්‍රතිඵලය ඔප්පු කිරීම මම ආපහු කියන්නේ සිලබස් එකේ නැහැ. නමුත් දැනුමට දෙයක් ගන්න පුළුවන් හින්දා මම ඔප්පු කරන්නම්. හරි. අපි කතා කරන්නේ වෘත්ත චලිතයක නියැලෙන වස්තුවක් ගැනනේ. මේ වගේ වෘත්තයක් යනවා කියලා හිතන්න.
වස්තුව හිටියේ මෙතන කියලා හිතන්නකො මුලින්ම. ඔන්න ඔතන ඉන්නකොට දැන් මේ කෝණී ප්‍රවේග ඔමෙගා ස්පර්ශීය ප්‍රවේගය හරියටම ලම්බකව තියෙනවා v. මේ තමයි ආරම්භය. මම ගන්නවා ඩෙල්ටා t කියලා ඊටා කුඩා කාලයකට පස්සේ. ඊටා කුඩා කාලයකට පස්සේ මෙයා ඩෙල්ටා තීටා ප්‍රමාණයක් හැරුණා කියලා හිතන්නකෝ. දැන් මේ ඩෙල්ටා තීටා කියලා කියන්නේ ඊටාත්ම කුඩා අගයක්. ඊටාත්ම කුඩායි. ඊටාම කුඩා අගයක් මේ රූපේ පෙන්වන්න ගිය රූපේ කැතරින්ද මට ටිකක් විශාල වෙන්දා. ඩෙල්ටා t කාලයකදී මේ වස්තුව මෙන්න මෙවැනි තැනකට එනවා. එතකොට මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පරිධියට ස්පර්ශකව මෙහෙම. දෙතර එයා කොච්චර ආනද කියලා බලන්න මම මෙහෙම නිර්මාණයක් කරගත්තොත් එම නිර්මාණයක් එතන තේරෙනවනේ මේ කෝණය ඩෙල්ටා තීටා නම් මෙතන තියෙන්නේ 90 වෙනි ඩෙල්ටා තීටානේ. අරය සහ ස්පර්ශකයේ ලම්බකයි. මේ අරය මේ ස්පර්ශකයේ ලම්බකයි මේක 90 වෙනි ඩෙල්ටා තීටා නම් මෙන්න මෙතන කෝණය ඩෙල්ටා තීටා වෙන්න ඕනි. මොකද සල් රේඛාවක බද්ධ කෝණ වල එකතුව 180ක් ඉඳා. මෙයාගේ එකතු 180යි. මේක ඩෙල්ටා තීටා නම් මෙතන 90 වෙනි ඩෙල්ටා තීටා. මේක දික් කරාම මේක පැහැදිලිනේ. මේක ලම්බකයිනේ. එතන මෙතන 90 නම් මේක 90 වෙනි ඩෙල්ටා තීටා. මෙතන අංශක 90යිනේ. තව මේ දෙන්නට මිතුරු 90යි. මේක 90 වෙනි ඩෙල්ටා තීටා නම් මේක ඩෙල්ටා තීටා. හරි. ඔන්න ඔහම අවස්ථාවක් ගන්නවා. මට හොයන්න ඕනේ මේකේ ත්වරණය. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. මම මුලින්ම ප්‍රවේග වෙනස හොයලා ඉන්නම් ඊට පස්සේ කාලෙන් බෙදලා උත්තරේ ගන්න පුළුවන්. මම මුලින්ම හොයනවා ප්‍රවේග වෙනස ඩෙල්ටා v. ප්‍රවේග වෙනස කියන්නේ පසු ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනි පෙර ප්‍රවේගයනේ. පසු ප්‍රවේගය කියන්නේ මෙතන තියෙන එක්කෙනා. v ප්‍රවේගයක් සිරසට ඩෙල්ටා තීටා අනතව. v ප්‍රවේගයක් සිරසට ඩෙල්ටා තීටා අනතව. අඩු කරන්න ඕනි ආරම්භක ප්‍රවේගයේ උඩහට v. දෛශික අඩු කරන්න දන්නේ නැති නිසා අපි කරන්නේ දෛශික එකතු කරන එක. ඒතර දෛශික එකතු කරන්න මේ ඍණ දෛශිකයනේ මෙයාව ධන කරන්න පුළුවන් මෙයාගේ දිශාව මාරු කරලා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ v ප්‍රවේගයේ මෙන්න මේ v ප්‍රවේගයේ සංප්‍රයුක්තය ගන්න. සංප්‍රයුක්තය ගන්නනේ තියෙන්නේ. ඒතර මෙයාව මම මුලින් අදිනවා ත්‍රිකෝණීතිය පාවිච්චි කරන්න යන්නේ. මුලින් මෙයාව මම අදිනවා. ඔන්න v මෙයා ඇදලා නවත්තන තැනින් අනිත් එක්කෙනා අදිනවා. ඔන්න ඔහොම. හරි. මේ දෙනව එකතු කරන්න යන්නේ ත්‍රිකෝණ නීතියෙන්. එක්කෙනෙක් අදිනවා ඇදලා ඉවර කරපු තැනින් අනිත් එක්කෙනා අදිනවා. එතන මෙන්න මේ කෝණ ඩෙල්ටා තීටා වීමෙන් මෙතන තියෙන කෝණේ මෙයා සිරස කෝණ ඩෙල්ටා තීටානේ. මේ කෝණේ ඩෙල්ටා තීටා කියලා පැහැදිලි. එතකොට පටන් ගත්තේ මෙතනින් පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරපු තැනට තියෙන මෙන්න මේ දෛශිකයේ තමයි ඩෙල්ටා v. හරි. ආරම්භක ප්‍රවේගය මෙන්න අවසාන ප්‍රවේගය මෙන්න අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. අඩු කරන දන්නේ නැති හින්දා එකතු කරනවා. එකතු කරනකොට මෙයාගේ පැත්ත මාරු කරනවා. දැන් තියෙන්නේ මෙන්න මේ දෛශික දෙක එකතු කරන්න මුලින් මේ ආනත කෙනා වැන්දා. ඊට පස්සේ මෙයා ඇඳලා ඉවර කරපු තැනින් අනිත් එක නඳින පටන් ගත්තා. එතන මෙයත් v ඒක නිසා මේ රේඛාවේ දිග සමානයි. මෙතන කෝණේ ඩෙල්ටා තීටා දෛශික දෙක අඳින පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරපු තැනටයි සංප්‍රයුක්තය තියෙන්නේ. ඉතින් කලින් කරපු තියරියෙන් සමද්විපාත ත්‍රිකෝණයකනේ. මෙන්න මේ පාදේ දිග හොයන්න තියෙන්නේ. ඔය පාදේ දිග කීය දෙන්නේ? කලින් ආවේ අපට x 2යි තීටානේ. ඒතර ආවේ 2x sin තීටා. එහෙනම් මෙතන ඉන්නේ 2ක් v sin මේ කෝණය දෙකට බෙදන්න ඕනි ඩෙල්ටා තීටා බෙදීම 2. 2යි v sin කලින් කරපු නිසා මම මේ ගන්නේ ඩෙල්ටා තීටා බෙදීම 2යි. ඔන්න ප්‍රවේග වෙනස අපි හොයාගත්තා. හරි දැන්ට මේ ටික කරගන්න. අර රූපය ඇඳගෙන මේ ටික කරගන්න. හරි. පොඩ බලන්න ඔය ප්‍රවේග වෙනසේ දිශාව මේ රූපේ නම් තියෙන්නේ මෙහෙමනේ. අපි මේක සලකන්න ඕනේ කිසියම් මොහොතක් සලකලානේ. එතකොට කාලය පුළුවන් තරම් කුඩා කරන්න ඕනේ. ගත වෙන කාලය පුළුවන් තරම් කුඩා කරනවා කියන්නේ
මෙන්න මේ ඩෙල්ටා තීටා කියන කෝණය පුළුවන් තරම් කුඩා කරන්න ඕනේ. ආරම්භක ප්‍රවේගයේ සිරස්ස තිබෙනවා. මෙන්න මේ ප්‍රවේගය ඔහොම තියෙද්දී මේ ඩෙල්ටා තීටා කියන එක නා පුළුවන් තරම් පුංචි කරගෙන එන්න. මේ ඩෙල්ටා තීටා කියන එක නා පුළුවන් තරම් පුංචි කරන් එනකොට හරි. එතන මෙහෙමනේ තියෙන්නේ. මම ටිකක් ලොකු රූපයක් අඳින්නම්. ඔහොම තියෙනවා ආරම්භක ප්‍රවේගය. මෙහෙම තියෙනවා අවසාන ප්‍රවේගය. හරි. මෙන්න මේ කෝණේ ඩෙල්ටා තීටා. ප්‍රවේග වෙනස තිබෙන්නේ මෙන්න මෙහෙම. මම මේ රූපම ඇන්දේ. මට ඕනේ කිසියම් මොහොතක් සලකන්න. කිසියම් මොහොතක් සලකනවා නම් කාලය පුළුවන් තරම් කුඩා වෙන්න ඕන. කාලය පුළුවන් තරම් කුඩා වෙනකොට ඩෙල්ටා තීටා කියන කෝණය පුළුවන් තරම් කුඩා කරන්න ඕනේ. පොඩ බලන්න මෙන්න මෙයා සිරස් ඔහොම විදිද්දී මෙන්න මේ කියන v කියන ප්‍රවේගය අදාළ කෝණය කුඩා කරන්න ඕනේ. එතකොට කුඩා කරනකොට මේ දෛශිකයේ ටික මෙහෙම එනවා. දැන් මේ දෛශිකයේ හරි මම ගන්නම්කෝ හරි. මේ ටික විතරක් හිතන්න එතනින් එහා. මෙන්න මෙයා මෙහෙම කෝණේ කුඩා වෙනකොට මෙන්න මෙයා ටික ඔහොම කැරගෙනකොට මේ සංප්‍රයුක්තය රතු පාටින් ඇඳලා තියෙන ඊතනට මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඩෙල්ටා තීටා කුඩා වෙනකොට මේ දෛශිකයේ ටික මෙහෙට පාත් වෙනවා. එයා හෙට පාත් වෙනකොට මෙන්න මේ රතු පාටින් ඇඳ රේඛාව අවසානයේදී හිතෙන් බලන්න මේ ඩෙල්ටා v කියන රතු පාටින් ඇඳ රේඛාව අවසානයේ තිරස් පිහිටුමක් දක්වාම පැමිණෙනවා. ඉතින් තිරස් පිහිටුමක් දක්වා පැමිණෙනවා. ඒ කියන්නේ කිසියම් මොහොතකදී ප්‍රවේග වෙනස තියෙන්නේ මෙන්න මේ ප්‍රවේගයට ලම්බකව. ප්‍රවේග වෙනස තිබෙන්නේ මෙහෙමනම් ත්වරණය තිබෙන්නේත් ඔහොම තමයි. ප්‍රවේග වෙනස තිබෙන්නේ මෙහෙමනම් ත්වරණයත් එහෙමයි. මොකද ත්වරණයේ දිශාව වන්නේ ප්‍රවේග වෙනසේ දිශාවයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් බලන්න ත්වරණයේ තියෙන්නේ මේ පැත්තට කියන්නේ මේ මෙන්න මෙතනදී ත්වරණයේ තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ කේන්ද්‍රය දෙසට. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේක කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා. හරි. ඒක අමතර කාරණයක් කියා දුන්නේ ත්වරණයේ දිශාව කේන්ද්‍රයේ දිහාවට වෙන හැටි තේරුම් ගන්න. මොහොතක් සලකන්න ඕනි. මොහොතක් සලකදී කෝණ ඊතා කුඩා වෙන්න ඕනි. කෝණ ඊතා කුඩා වෙනකොට මේ රේඛාව ටික කුඩා වෙනවා. එතකොට මෙහෙම ආනතව තිබෙන ඩෙල්ටා v කියන ප්‍රවේග වෙනස හරියටම තිරස් වෙනවා. ප්‍රවේග වෙනස තිරස් කියලා කියන්නේ ත්වරණයක් තියෙන්නේ තිරස්ස. එතන මේ මොහොතට අදාළව ත්වරණය තිරස් කියලා කියන්නේ කේන්ද්‍රයේ දෙසටයි ත්වරණය තියෙන්නේ. හරි. මේ ප්‍රතිඵල දාගත්තනනේ. ඒ වගේ ලියාගන්න මෙහෙම. කාලය ඊතා කුඩා වන විට ඩෙල්ටා තීටාද ඊතා කුඩා වේ. කාලය ඊතා කුඩා වන විට ඩෙල්ටා තීටාද ඊතා කුඩා වේ. එවිට ප්‍රවේග වෙනසෙහි දිශාව හරියටම වෘත්ත කේන්ද්‍රය දෙසට වන්නට පවතී. එවිට ප්‍රවේග වෙනසෙහි දිශාව හරියටම වෘත්ත කේන්ද්‍රය දෙසට වන්නට පවතී. එනම් ත්වරණයද කේන්ද්‍රය දෙසට වන්නට පවතී. හරි. දැන් මේ වගේ ප්‍රතිඵලයක් ආවනේ. ඩෙල්ටා v සමානයි 2v sin ඩෙල්ටා තිර බෙදීම 2. අපි ඉගෙන ගත්තා කෝණයක් ඊතා කුඩා නම් sin θ වෙනුවට රේඩියන් කෝණය ලියන්න පුළුවන් θ කියලා. ඒ කියන්නේ sin θ ගේ sin මකලා දැම්මා වගේ. දෙකම කරොත් මෙතනත් ඩෙල්ටා θ ඊතා කුඩා වෙනකොට මේ sin ඩෙල්ටා තිර බෙදීම 2 තියෙන්නේ. sin වම මතක් කරනවා. එතකොට 2v sin ඩෙල්ටා තීටා බෙදීම 2 නෙමෙයි ඩෙල්ටා තීටා බෙදීම 2ක් වෙනවා. 2ට 2 කැපිලා ප්‍රවේග වෙනස සමානයි v ඩෙල්ටා තීටා වෙනවා. මම නිකන් කොටු කරලා දානවා. කොටු කරන්න අවශ්‍ය නැහැ.
ප්‍රවේග වෙනස v ඩෙල්ටා තීටා වෙනවා. මට හොයන්න ඕනි ත්වරණයනේ. ත්වරණය හොයන්න ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඕනි. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කියන්නේ v ඩෙල්ටා තීටා බෙදන්න ඕනි කාලයෙන්. මං v පැත්තකට අරගෙන ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t කියලා ගන්නම්. දැන් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t කියලා කියන්නේ කෝණික විස්ථාපනය බෙදීම කාලය, ඒ කියන්නේ කෝණික ප්‍රවේගය. එහෙනම් අපට අරීය ත්වරණය සඳහා මුලින්ම සමීකරණයක් එනවා v ඔමෙගා කියලා. අරීය ත්වරණය. මේ අපි හෙව්වේ අරීය ත්වරණය නැත්නම් කේන්ද්‍රාභිසාරී ත්වරණය v ඔමෙගා කියලා සමීකරණයක් එනවා. හරි. ඊටාම සරල දෙයක් කරේ sin ඩෙල්ටා තීටා බෙදීම දෙකේ sin අයින් කරගෙන ගියා. හරි. දැන්ට මේ ටික හදාගන්න. හරි. ඊළඟට v සමානයි r ඔමෙගානේ. මෙතන v වලට r ඔමෙගා දැම්මොත් r ඔමෙගා ඔමෙගා. ඒ කියන්නේ r ඔමෙගා වර්ගය. හරි. r ඔමෙගා වරක් ඔමෙගා කියන්නේ r ඔමෙගා වර්ගය. v සමානයි r ඔමෙගා නම් ඔමෙගා සමානයි v බෙදීම r නේ. ඔමෙගා සමානයි v බෙදීම r හින්දා v බෙදීම r මෙතන ආදේශ කරන්න v වර්ගය වෙනවා. කේන්ද්‍රාභිසාරී ත්වරණය නැත්නම් අරීය ත්වරණය v වර්ගය බෙදීම r කියලාත් හම්බ වෙනවා. අපට ওই විදිහට කේන්ද්‍රාභිසාරී ත්වරණය සඳහා ප්‍රතිඵල දෙකක් ලබා ගන්න පුළුවන්. හදාගන්න මේ ටික. එන මේ කරපු එකක්වත් මේ කරපු කිසිවක් විභාගයට ඔප්පු කිරීමක් විදිහට හම්බ වෙන්නේ නැහැ. හරි. මේ කරපු ඔප්පු කිරීම තනිකර අමතර වැඩක්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අරීය ත්වරණය මෙන්න මේ කියන සමීකරණ තුනෙන් ගන්න පුළුවන් කියන එක විතරයි. හරි. ඊට මාතෘකාව ලියා ගන්න. කේන්ද්‍රාභිසාරී බලය. කේන්ද්‍රාභිසාරී බලය. කේන්ද්‍රාභිසාරී බලය. හරි. දැන් අපි ඉගෙන ගත්තානේ කිසියම් වස්තුවක් වෘත්ත චලිතයක යනකොට වස්තුව මේ වෘත්තයක යනවා කියලා හිතන්නකෝ. මේ වගේ වෘත්තයක යනකොට මේ වස්තුවට හැමතිස්සෙම කේන්ද්‍රයේ දිහාවට ත්වරණයක් තියෙනවා. හැමතිස්සෙම කේන්ද්‍රයේ දිහාවට ත්වරණයක් තියෙනවා. දැන් ඒ වගේම මේ කැරගෙන වස්තුවට අනිවාර්යෙන් කිසියම් ස්කන්ධයකුත් තියෙන්න එපා. ඉතින් කිසියම් ස්කන්ධයක් සහිත වස්තුවකට ත්වරණයක් තියෙනවා නම් නිව්ටන්ගේ දෙවන නියමයේ එන F සමානයි ma ට අනුව ස්කන්ධයකුත් තියෙනවා නම් කිසියම් දිශාවට ත්වරණයකුත් තියෙනවා නම් අනිවාර්යෙන් එම ත්වරණයේ දිශාවට බලයක් තියෙන්න ඕනේ. බාහිර අසමතුලිත බලයක් තියෙන්න ඕනේ. නැත්නම් සංප්‍රයුක්ත බලයක් තියෙන්න ඕනේ. මේ වස්තුව වෘත්තයක යනකොට මේ වස්තුවේ කේන්ද්‍රයේ දිහාවට ත්වරණයක් තියෙනවා. දැන් මේකත් එක්ක සමහරවල් මේ පටල ගන්නවා මෙහෙම. දැන් ත්වරණයේ කිව්ව ගමන් අපි පොඩිම කාලේ ත්වරණය කියන එක හඳුන්වා දෙන්නේ ප්‍රවේගය වැඩි වෙනවා නම් ත්වරණය, ප්‍රවේගය අඩු වෙනවා නම් මන්දනය කියලානේ. ළමයිට විතර ඔය අදහස තමයි තියෙන්නේ. ඒ ළමයි කල්පනා කරනවා එහෙනම් මේ වස්තුවට කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තිබුණොත් මේ වස්තුව ටික ටික කැරකිලා කේන්ද්‍රයේ පැත්තට එන්න ඕනේ නේද කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් ත්වරණය කියන්නේ පොඩි කාලේ විස්තර කරේ ප්‍රවේගය වැඩි වෙනවා නම් ත්වරණය. ප්‍රවේගය වැඩි වෙනවා නම් නෙමෙයි ප්‍රවේගය වෙනස් වෙනවා නම් ත්වරණයක් තියෙනවා. එර ප්‍රවේගය වෙනස් වෙනවා නම් ත්වරණයේ තියෙද්දි දිශාවක් වෙනස් වීමම ත්වරණයක් ඇති වෙන්න හොඳ නම් ප්‍රමාණවත්. ඒ නිසා වැරදිට තේරුම් ගන්න එපා. කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙන හින්දා
මේ වස්තුව කේන්ද්‍රයේ පැත්තට එන්න ඕනි කියලා. එහෙම දෙයක් නැහැ. ප්‍රවේගයේ ලම්බකව තියාගෙන එම ප්‍රවේගයට ලම්බකව තොරණේ තියෙනවා. මේ තොරණේ හින්දා කවදාවත් මේ අසට එන්න ඕනේ නැහැ. මෙහෙම තොරණයක් තිබෙන නිසා තමයි මෙයාට වෘත්තයක යන්න හැකියාව ලැබෙන්නේ. මේ කේන්ද්‍ර අபிසාරී තොරණේ තියාගන්න බැරි වුණොත් මෙයාට වෘත්තයක යන්න වෙන්නේ නැහැ. සල් රේඛාවක යනවා. කේන්ද්‍ර අபிසාරී තොරණේ තියාගත්තොත් තමයි වෘත්තයක යන්නේ. ඊට වැදගත් දෙයක්. මොකක් හරි ක්‍රමයකින් කේන්ද්‍ර අபிසාරී බලය තියාගන්න බැරි වුණොත් මේ වස්තුව සරල රේඛාවක යන්න පෙළඹෙනවා. හරි. කොහොම හරි ස්කන්ධයක් අනිවාර්යෙන් කැරගෙන වස්තුවක තියෙනවා. දැන් කේන්ද්‍රයේ පැත්තට තොරණෙකුත් තියෙනවානේ. ඉතින් ස්කන්ධයක් මත යම් දිශාවකට තොරණයක් තිබෙනවා නම් එම තොරණේ තිබෙන දිශාවට බාහිර අසමතුලිත බලයක් තියෙන්න ඕනේ. ඉතින් මේ වස්තුව මත මොකක් හරි ක්‍රමයකින් කේන්ද්‍රයේ පැත්තට බාහිර අසමතුලිත බලයක් නැත්නම් සංප්‍රයුක්ත බලයක් හදා ගන්න ඕනේ. ඔන්න ඔය කේන්ද්‍රයේ පැත්තට තිබෙන බලයට අපි කියන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. කේන්ද්‍රයේ පැත්තට තොරණයක් තිබෙයි නම් කේන්ද්‍රයේ පැත්තට බාහිර අසමතුලිත බලයක් තියෙන්න ඕනි නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. එසේ කේන්ද්‍රයේ දිශාවට පවත්ව ගන්න බාහිර අසමතුලිත බලයට අපි විසින් දීලා තිබෙන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. දැන් මේ ගොඩක් ළමයි වරද්ද ගන්නවා මේ කේන්ද්‍රාභිසාරී බලයත් වෙනම බල විශේෂයක් කියලා හිතනවා. දැන් අපි නිව්ටන් නියම පාඩමේ විවිධාකාර බල විශේෂ ඉගෙන ගත්තානේ. තන්තුවක් ඇදෙදි තන්තුවක ආතතිය. නැත්නම් තෙරපුම් බලය, ගුරුත්වාකර්ෂණ බලය, ඝර්ෂණ බලය මේ වගේ විවිධාකාර බල ප්‍රභේද ඉගෙන ගත්තානේ. මෙවැනිම බල ප්‍රභේදයක් කියලා හිතනවා කේන්ද්‍රාභිසාරී බලයත්. එහෙම හිතන්න ගියහම මේක වරදින්නේ. හොඳට තේරුම් ගන්න කේන්ද්‍රාභිසාරී බලය කියන්නේ එහෙම බල ප්‍රභේදයක් නෙමෙයි. කේන්ද්‍රය පැත්තට තිබෙන සංප්‍රයුක්ත බලයට අපි විසින් දීලා තිබෙන නම. දැන් පන්තියක් ගත්තොත් පන්තියේ ළමයි සෙට් එකක් ඉන්නවා කියලා හිතන්නකෝ. අමර, කමල්, සුනිල්, නිමල් මොනවා හරි. හිතන්න කමල් කියන කෙනාව පන්තියේ නායකයා වශයෙන් තෝරගත්තම අපි උට නමක් දෙනවා පන්තිය ඇතුළේදී විශේෂ නමක් පන්තියේ මොනිටර්, පන්තියේ නායකයා කියලා. උගේ නම ඇත්ත නම නිමල්. නමුත් පන්තියේ ඇතුලේ ඌ වෙනස් කාර්යභාරයක් කරන හින්දා උට කියනවා මූ පන්තියේ මොනිටර් කියලා කියනවා. ඉස්කෝලේක එක එක ගුරුවරු ඉන්නවා. ඔය ගුරුවරු අතරින් ප්‍රධානියෙක් ඉන්නවා. අපි යාට විද්‍යාලයේ විදුහල්පති කියලා නමක් දෙනවා. සාමාන්‍ය පරිසරයේ කියා සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි ඉස්කෝලේ අස්සේ එයා කරන විශේෂ කාර්යභාරය වෙනුවෙන් අපි යාට විදුහල්පති කියන නම දෙනවා. අන්න එවැනි වැඩක් තමයි මෙතනක් තියෙන්නේ. කිසියම් වස්තුවක් වෘත්තයක චලිත වෙනකොට එයාගේ කේන්ද්‍රයේ දිහාවට මොකක් හරි ක්‍රමයකින් බලයක් තියාගන්න වෙනවා. ඔය බලයට දීලා තියෙන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. හරි. ඔය බලයට දීලා තියෙන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. නැතුව ඒක වෙනම බල ප්‍රභේදයක් නෙමෙයි. දැන් මේ කාරණේ තවදුරටත් අපි විස්තර කරොත් එහෙම හිතනකො මෙහෙම එකක්. අපි ටෙනිස් බෝලයකට තන්තුවක් ගැට ගහලා කරකවනවා කියලා හිතන්නකො වෘත්තයක. ඔම ටෙනිස් බෝලයකට ගැට ගහලා කරකවද්දී මේ ටෙනිස් බෝලට ගැට ගහන තන්තුව ඇදෙනවා. ඒ නිසා තන්තුවේ ආතතියක් ඇති වෙනවා. දැන් එතකොට මෙන්න මේ වස්තුව මත කේන්ද්‍රයේ පැත්තට ක්‍රියා කරන බලය වන්නේ මේ ආතතිය. එතෙන්දි මේ ආතතිය මෙන්න මේ ආතතිය හැසිරෙනවා කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට. මම කෙටි මෙහෙම ලියන්න. අපි ගත්තොත් එහෙම සූර්යා වටේ පෘථුවිය කරකැවෙනවා කියලා හිතන්නකෝ. සූර්යා වටා මෙහෙම පෘථුවිය කරකැවෙනකොට මේ සඳහා හේතු වෙන්නේ සූර්යා වටා පෘථුවිය කරකැවෙනකොට මේ සඳහා හේතු වෙන්න උදව් කරන්නේ මේ සූර්යා සහ පෘථුවිය අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. සූර්යා වටා පෘථුවිය කරකැවෙනකොට සූර්යා විසින් පෘථුවිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයක්. මම ගුරුත්ව බලය කියලා කියන්නම්. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලය තමයි කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට හැසිරෙන්නේ. කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට හැසිරෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. තව අපි ගත්තොත් උදාහරණයක් විදිහට හිතන්න වංගුවක ගමන් කරනවා කියලා වාහනයක්. මේ වගේ වංගුවක් සහිත පාරක වාහනයක් යනවා කියලා හිතන්නකෝ. අපි ඉතින් ඉගෙන ගන්න මේ වාහනය මෙහෙම වංගුවේ යද්දී මෙන්න මේ වාහනේ මත වංගුවේ කේන්ද්‍රය දිහාවට වෙන ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඔම ඝර්ෂණ බලයක්.
මෙන්න මේ කියන ඝර්ෂණ බලය තමයි මෙතනදී කේන්ද්‍රාභිසාරී බලයේ විදියට හැසිරෙන්නේ. කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ. කතාව හරියට තේරුම් ගන්න. වස්තුවක් වෘතයක යන්න නම් කේන්ද්‍රයේ දිහාවට තොරණයක් තියාගන්න වෙනවා. තොරණයක් දෙන්න නම් අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත බලයක් කේන්ද්‍රයේ පැත්තට තියෙන්න ඕනේ. කේන්ද්‍රයේ පැත්තට වැඩ කරන මොකක් හරි සංප්‍රයුක්ත බලයකට අපි දීලා තිබෙන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. පන්තියේ ඉන්න කවුරු හරි ළමයෙක්ට පන්තිය තුල කරන විශේෂ රාජකාරියක් හේතුවෙන් නමක් දෙනවා පන්ති නායක කියලා. ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙකුට ඉස්කෝලේ ඇතුලේ කරන මොකක් හරි විශේෂ රාජකාරියක් වෙනුවෙන් විදුහල්පති කියලා නමක් දෙනවා. දැන් විදිහට ගත්තොත් මෙන්න මේ තන්තුවට ගැට ගහපු මේ බෝලය වෘතයක කරකැවෙනකොට මේ වෘතයේ කරකැවෙන්න අවශ්‍ය කරන ත්වරණය ලබා දෙන්නේ මෙන්න මේ තන්තුවේ ආතතිය. සාමාන්‍යයෙන් මෙයාට අපි කියන්නේ ආතතිය. හැබැයි වෘත චලිතයේදී මෙයා කරන සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් මෙතන මේ ආතතිය අපි කේන්ද්‍රාභිසාරී බලය කියලා හඳුන්වනවා. පෘථුවිය සූර්යයා වටා කැරකෙන්න හේතු වෙන්නේ දෙන්න අතර ක්‍රියා කරන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය. එතන මේ ගුරුත්වාකර්ෂණ බලය තිබෙන නිසා තමයි පෘථුවියට සූර්යයා වටේ කැරකෙන්න හැකි වෙන්නේ. සාමාන්‍යයෙන් මේක ගුරුත්වාකර්ෂණ බලයක්. හැබැයි මේ ගුරුත්වාකර්ෂණ බලය වෘත චලිතයේ වෙනුවෙන් විශේෂ නිසා මේ ගුරුත්වාකර්ෂණ බලයේ වෘත චලිත පාඩමේ කේන්ද්‍රාභිසාරී බලය කියලා කියනවා. ඉස්කෝලේ ඉන්න ගුරුවරුගෙන් කාට හරි කෙනෙක්ට ප්‍රින්සිපල් කිව්වා වගේ. මේ වගේ වංගුවක වාහනයක් යනකොට වංගුවේ කේන්ද්‍රයේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ඝර්ෂණ බලය වෘත චලිතය ගැන හිතලා කේන්ද්‍රාභිසාරී බලය කියලා කියනවා. මේ කාරණේ හොඳට තේරුම් ගන්න මම මේ ලොකු විස්තරයක් කරේ මේක පටල ගන්න හින්දා. කේන්ද්‍රාභිසාරී බලය කියන්නේ අලුත්ම බල විශේෂයක් නෙමෙයි. වස්තුව වෘත්තයක යනකොට එයා සතුව තිබෙන බල කේන්ද්‍රයේ පැත්තට සංප්‍රයුක්තයක් ඇති කරනවා. අන්නේ කේන්ද්‍රයේ පැත්තට ඇතිවන සංප්‍රයුක්ත වලට අපි දීලා තියෙන නම තමයි කේන්ද්‍රාභිසාරී බලය. නැතුව ඒක අමුතුවෙන් විශේෂ බලයක් නෙමෙයි. අපි ලියාගමු මාතෘකාව කේන්ද්‍රාභිසාරී බලය. ඒත් ලොකු විස්තරයක් මම කරා ඒකට අදාළ. යන්න. වස්තුවක් වෘත චලිතයක නියැලෙන සෑම විටකම වස්තුවක් වෘත චලිතයක නියැලෙන සෑම විටකම කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් පවත්වා ගත යුතු වේ. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව මේ සඳහා කේන්ද්‍රය දෙසට සංප්‍රයුක්ත බලයක් පවත්වා ගත යුතු වේ. කේන්ද්‍රය දෙසට පවතින මෙම සංප්‍රයුක්ත බලය කේන්ද්‍රය දෙසට පවතින මෙම සංප්‍රයුක්ත බලය කේන්ද්‍රාභිසාරී බලය ලෙස හඳුන්වයි. උදාහරණ කියලා ලියා ගන්න. තන්තුවකට බෝලයක් ගැට ගසා කරකවන විට තන්තුවකට බෝලයක් ගැට ගසා කරකවන විට තන්තුවේ ආතතිය කේන්ද්‍රාභිසාරී බලය ලෙස හැසිරේ. දෙවන උදාහරණය සූර්යයා වටා පෘථුවිය කරකැවෙන විට
සූර්යා විසින් පෘථුවිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය සූර්යා විසින් පෘථුවිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලය ලෙස හැසිරේ. දෙගොල්ලෝ මේ ඝර්ෂණ බලය ඇති වෙන්නේ කොහොමද කියලා හිතන්න යන්න එපා. දැන්ට මම කියන එක හරියි කියලා පිළිගන්න. මේක ඇති වෙන ආකාරය විස්තරාත්මකව කියා දෙනවා. හරි. තුන්වෙනි එක ලියා ගන්න. වංගුවක වාහනයක් යන විට වංගුවේ කේන්ද්‍රය දෙසට හටගන්නා ඝර්ෂණ බලය වංගුවේ කේන්ද්‍රය දෙසට හටගන්නා ඝර්ෂණ බලය වංගුවේ කේන්ද්‍රයේ දෙසට හටගන්නා ඝර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලය වශයෙන් හැසිරේ. මේ රූප තුනටක් ගලඳ ගන්න. රූප තුන නද ගන්න. හරි. දෙනම් ඔතනින් නිගමනය කරන්න පුළුවන් වෘත චලිතයේ කරන්න තියෙන්නේ එකම එක වැඩයි. වෘත චලිත ගානක කරන්න තියෙන එකම එක වැඩයි. දැන් අපි ඉගෙන ගන්නවා වෘත චලිතයක නියැලෙනකොට කේන්ද්‍රයේ දිහාවට ත්වරණයක් තියෙනවා, කේන්ද්‍රයේ දිහාවට බලයක් තියෙනවා. එහෙනම් වෘත චලිතයේදී කරන්න තියෙන එකම එක දේ වෘතයේ කේන්ද්‍රය දෙසට වෘතයේ කේන්ද්‍රයේ දිහාවට F සමානයින් මේ දාන එක. ඔන්න ඔච්චරයි වෘත චලිතයකට කියලා විශේෂයෙන් තියෙන්නේ. කිසියම් වස්තුවක් වෘත චලිතයක යෙදෙනකොට කේන්ද්‍රාභිසාරී බලය මොකක්ද කියලා වටහා ගන්න ඕනේ. බල සටහනක් ඇඳලා පස්සේ මොකද්ද කේන්ද්‍රයේ පැත්තට තිබෙන බලය කියලා ලකුණු කරන්න පුළුවන්. අනේ කේන්ද්‍රයේ පැත්තට තිබෙන බලය Fට ආදේශ කරන්න. දීලා තිබෙන වස්තුවේ ස්කන්ධය Mට ආදේශ කරන්න. ත්වරණය සඳහා ආදේශ කරන්න පුළුවන් අය 3 දෙනෙක් ඉන්නවා. එක්ක V ඔමෙගා ආදේශ කරන්න. සමහරක් ගානක අරය දෙන්නේ නැතුව ස්පර්ශීය ප්‍රවේගයේ කෝණික ප්‍රවේගය දෙන්න පුළුවන්. එහෙම වුණොතින් ත්වරණය සඳහා V ඔමෙගා ආදේශ කරන්න. සමහරක් ගණන් වල අරයයි කෝණික ප්‍රවේගයයි දෙනවා ස්පර්ශීය ප්‍රවේගය දෙන්නේ නැහැ. එතකොට R ඔමෙගා වර්ගය ආදේශ කරන්න. R ඔමෙගා වර්ගය. සමහරක් වෙලාවක කෝණික ප්‍රවේගය දෙන්නේ නැහැ අරයයි ප්‍රවේගයයි දෙනවා. එවැනි අවස්ථාවක V වර්ගයේ බෙදීම R ආදේශ කරන්න. ඔන්න ඕන වෘත චලිතයේ ගානක් හදන තියරි එක. ඕන වෘත චලිත ගානක කරන්න තියෙන විශේෂ දේ තමයි කේන්ද්‍රයේ දිහාවට F සමානයෙන් මේ දාන්න. මෙතන F කියලා කියන විතර කේන්ද්‍රය දෙසට පවතින සංප්‍රයුක්ත බලය. සමහරකට බල විවේදනය කළ ගන්න වෙයි. බල දෙකක් තුනක් දුනොත් ඒවා විවේදනය කළා නිසි පරිදි දරන දාලා ගන්න වෙයි. මොකක් හරි. F කියන්නේ කේන්ද්‍රයේ දෙසට තිබෙන බලය. M කියන්නේ ස්කන්ධය. ඒ කියන්නේ ත්වරණය. දීලා තිබෙන දත්ත අනුව ත්වරණය සඳහා මේ 3 දෙනාගෙන් හරි කෙනෙක් කැමති කෙනෙක්ව ආදේශ කරන්න. පහලින් මෙන්න මේ කාරණේ ලියා ගන්න. ඔන්න ඔක තමයි අවසාන තියරි එක. ඔච්චරයි වෘත චලිතය කියලා තියරි තියෙන්නේ. මේ කරපු කිසි දෙයක් තේරුම් නැත්නම් මෙන්න මේ කාර්යය තේරුම් ගන්න. වෘත චලිතයක කේන්ද්‍රයේ දිහාවට F සමානයෙන් මේ දාන්න විතරයි තියෙන්නේ. F කියන්නේ කේන්ද්‍රයේ පැත්තට තිබෙන බලය. M කියන්නේ ස්කන්ධය. ඒ කියන්නේ ත්වරණය. ත්වරණය සඳහා ප්‍රතිඵල 3ක් තියෙනවා. 3න් ගැලපෙන කෙනාව ආදේශ කරන්න. හරි. ඔච්චරයි තියෙන්නේ වෘත චලිතයේ තියරි. දැන් සමහරක් වෙලේ ඉස්කෝලේ එක මේවා ඉගෙන ගත්ත කෙනෙක්ට කේන්ද්‍ර අපසාරී බලය කියලා එකක් අහලා ඇති. මම කේන්ද්‍ර අபிසාරී බලය කියලා දුන්නා. කේන්ද්‍ර අපසාරී බලය කියලා එකක් තියෙනවා. ඒක මම කියා දෙන්නේ පාඩමේ අවසානයේට. දැනට එහෙම එකක් නෑ කියලා හිතාගෙන වැඩ කරන්න. කේන්ද්‍ර අපසාරී බලය කියලා එකක් දැනට නෑ. මම කියා දුන්නු ටික විතරයි දැනට තියෙන්නේ. කේන්ද්‍ර අපසාරී බලය කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරනවා අවසානයේට. හරි. ඉතින් වෘත චලිතයේ තියරි ඉවරයි. ඉතින් වෘත චලිතයේ පාවිච්චි කරලා තියෙන එක ගණන් වර්ග කිහිපයක් තියෙනවා. මම එවැනි ගණන් වර්ග කිහිපයක් හදනවා.